සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවයි. ඊයේ ලක්ෂයකට වැඩි පිරිසකට කොවිඩ් එන්නත්. රටවල් 6ක සිට මෙරටට පැමිණෙන්නන්ට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ. රජය මගින් හෙට සිට වී මිලදී ගැනීම ආරම්භයි. රෙගුලාසි උල්ලංඝනය කළ ඕස්ට්‍රේලියානු උප අගමැතිට දඩ නියම වෙයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේදී නව කොවිඩ් ආසාදිතින් 1717 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වුණේ 2,57,225ක් ලෙසයි. මේ අතර සෞදි අරාබිය ඇතුළු රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම කොන්දේසි සහිතව ලිහිල් කර තිබෙනවා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 1717 අතරින් ආසාදිතයින් 1709 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ දිනේදීද මෙරට දිස්ත්‍රික් 25න්ම ආසාදිතයින් වාර්තා වී තිබුණත් 100 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 4කින් පමණයි. ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 348ක්. සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198ක් හඳුනාගෙන තිබුණා. මේ ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ අපිට සුළුපත තැකිය හැකි දෙයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු හොඳටම ප්‍රමාණවත් අපිට අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධාන තර කර ගැනීමට. එතකොටින් හම්බෙච්ච ඩෙල්ටා ආසත්නින් 5 දෙනා අරගෙන වෙනසක් සහිත රෝගීන් කී දෙනෙකු හමු වෙලා තියෙනවා. මේ දක්වා අපිට වාර්තා වෙලා තියෙන පරිදි 3 දෙනෙක් තමයි. එක්කෙනෙක් ස්ථානයේම සිටින කෙනෙක් වෙන්න පුළුවන් කොළඹ නගර සීමාව තුළ වෙන්න පුළුවන්. අනෙක් පුද්ගලයා කාතුඩුවෙන් අනෙක් කෙනා මාදිවෙලින්. ඊට අමතරව තවත් වාර්තා වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා ප්‍රභේදය තව සති 10ක් තුළ ලංකාව තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වෙන මේ ප්‍රභේදය වන්නට පුළුවන් කියලා. මේ සිදුවන්නට පුළුවන්ද? මේකෙදි අපි ඔය කියන පුරවකතන සියල්ලම අපි පදනම් කරගන්නේ යම් යම් උපකල්පන මත. අපි බලන්න ඕන අඩුම සංඛ්‍යාවක් ඇති වෙන්න හේතු වන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා. අපි මෙතෙක් කරගෙන ගිය දේවල් 100%ක් අපි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළොත් මේක පැතිරීම අර පුරවකතනවල තියෙන අවම සංඛ්‍යාවට හරි ගෙනෙන්න අපිට පුළුවන් වෙයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ පසුගිය 28 වෙනිදා සිදු වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 45ක් තහවුරු කළා. ඒ අනුව ඊයේ දිනේදී මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 3030ක් ලෙසයි. කාන්තාවන් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගල මරණයක්ද ඒ අතර වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම එම මරණ අතරින් පුද්ගලයින් 12 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර වන අතර අනිකුත් පුද්ගලයින් 32 දෙනා අවුරුදු 61ම වූවන් වනවා. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනේදී පුද්ගලයින් 1,06,998 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම හෙට දිනේදීත් සිදු කරනවා. ඒ අනුව කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුලදී එම එන්නත් ලබා දීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ. මේ අතර ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසී කණ්ඩායමක් ඊයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත කලාකරුවන්ටද කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම එහිදී සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පානදුර පල්ලේ මුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 20 දෙනෙක් එම ස්ථානයේදීම නිරෝධායනයට යොමු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පානදුර උතුර කෙසෙල්වත්ත පොලිස් ස්ථානය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලද තොරතුරක් මත විශේෂ වැටලීමක් සිදු කර ඇති බවයි. එහිදී සෞඛ්‍ය උපමාන කඩ කරමින් පවත්වමින් තිබූ විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිමි පුද්ගලයන් 12 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු එම ස්ථානයේම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වෙහෙරහැර කාර්යාල සතියකට දින 2ක් විවෘත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි සේවාවන් අද සිට ආරම්භ වූ අතර සේවාවන් ඉටු කර ගැනීමට පැමිණෙන පිරිස 0.112 677යි 877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන් කර යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබෙනවා. ඒ අනුව මොනරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් මෙලෙස හුදකලා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදුව වත්ත ප්‍රදේශයේ හුදකලා කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමට අයත් දිවිතුරු වත්ත මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට පොලිස් පද ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරී වසමට අයත් දේවාල කන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමට අයත් පඹේගම වත්ත කොටසද හුදකලා කර තිබෙනවා. එමෙන්ම වරකාපොළ පොලිස් වසමට අයත් හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරු පොළ අංක 1, 2, 3 සහ 4 යන වතු නිවාසද හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් වසමට අයත් කනුල්වෙල ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීගහවත්ත පොලිස් වසමට අයත් සියඹලා පෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් වසමේ මින්නේරි තැන්න සුනාමි ගම්මානය, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය සහ ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට පොලිස් වසමේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමට අයත් ඩෙන්ස්වර්ත් වත්ත යන ප්‍රදේශද හුදකලා බවින් ඉවත් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 28243ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,25,952ක් ලෙසයි. COVID-19 පාලනය සඳහා පැන වූ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍යවරයා හට දඩ නියම කර තිබෙනවා. පවතින COVID-19 පාලනය සඳහා පැන වූ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියානු උපාගමැති බානබී ජොයිස් හට දඩ නියම කර තිබෙනවා. මුව ආවරණයක් පැළඳීමකින් තොරව ඉන්ධන පෙරවුම් හලක් අසල රැඳී සිටීමේ චෝදනාව මත අදාළ දඩය නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රට පොලිසිය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක දඩයක් ඔහුට නියම කර තිබෙනවා. සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් හඳුනා ගැනෙනු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් සංඛ්‍යාව 200ය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් එරට මෙම කාල සීමාව තීරණාත්මක බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එරටට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දැඩි කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. මේ අතර දින 78කට පසුව වාර්තා වූ අඩුම දෛනික මරණ ගණනද ඊයේ දිනේ වාර්තා වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගත වූ දිනේ ඉන්දියාවෙන් සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 816ක්. ඒත් සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,98,484ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඉන්දියාවෙන් නව ආසාදිතයන් 45,699 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,03,61,699ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව සිය පුරවැසියන්ට ලබා දීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නත මෙයයි. මේ වන විට කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ එන්නත් කරණය සඳහා යොදා ගන්නා බවයි ඉන්දිය සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. විදෙස් වාර්තා සඳහන් කළේ මොඩර්නා කොවිඩ් ආසාදිතයන් සඳහා 94ක් ඵලදායී එන්නතක් බවයි.
මේ අතර ඉන්දිය විකෘති කොවිඩ් වෛරස් ඩෙල්ටා ප්‍රභේදයට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොවිඩ් ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. හෙට සිට වී අලවි මණ්ඩලයේ වී මූල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළා. එමෙන්න වැඩි මුදලට සහල් අලවි කරන පුද්ගලයන්ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් පැනවීමේ ස්ථාවරයේ දැඩිව සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දැන් මේ වෙනකොට යල කන්නේ ගොයන් කැපෙනවා. යල කන්නේ හෙක්ටයාර් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තිනවා මේ යල කන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 22 ලක්ෂ 50000ක් මේ යල කන්නේ වී නිෂ්පාදනය කරයි. ඒ වගේම මේක සහල් බවට පරිවර්තනය කරාම සහල් මෙට්‍රික් ටොන් 14 ලක්ෂ 62500ක් සහල් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් අපි ගත්තොත් මාසයකට ලක්ෂ 2ක පරිභෝජනයක් කියලා අපිට අගෝස්තු මාසේ ඉඳලා ඉදිරි මාස 6කට අවශ්‍ය සහල් අපි ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය මහකන්නේ ගත්ත සහල් ගත්තත් මාසයකට හමාරකට විතර අපි ගාව දැනටත් අපි ළඟ සහල් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉදිරියේ මාස 7-8කට අවශ්‍ය සහල් ප්‍රමාණය තියෙනවා. ඒ සිදු සහල් ලිංගයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී වී ගොවියා තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී අපි රජය හැටියට පැහැදිලි තීන්දුවක් කරගෙන තියෙනවා වී සඳහා මිලක්. ඒ අනුව අපි අනිවාර්යෙන් මෙවර ගොවියාගේ වී මිලදී ගන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 50ටත් සම්බා කිලෝ එකක් 52ට තෙතමනේ තියෙන තෙත වී සඳහා රුපියල් 44ක් තමයි අපි මිල නියම කරලා තියෙන්නේ. ඒ අනුව අපි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වී අලෙවි මණ්ඩලයේ වී මෝල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ සඳහා වෙනදා වගේ ප්‍රමාදයන් ඇති වෙන්නේ නැහැ. ගොවීන් වී අලෙවි මණ්ඩලයට ගෙන එන සැනින්ම මුදල් ඒ වෙලාවම ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම අපි ගරු ඇමතිතුමා අපි 50ට වී මිලදී ගන්න මේ සහතික මිල දැම්මේ ගරු ඇමතිතුමා විසින් ගැසට් කරලා තියෙනවා 98ට සම්බ සහ කැකුළු විකිණීමටත් ඒ වගේම නාඩු 96ට විකිණීමටත් එතුමා මිලක් නියම කරලා තියෙනවා. මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. පහුගිය කාලේ හාල් විකුණුවම දඩේ ගැහුවේ 2500යි. ඒතර වැඩක් නැහැ. ඒ නිසා ගරු ඇමතිතුමා පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක නීතිගත කරලා තියෙනවා. නිසා මින් ඉදිරියට වැඩි මිලට හාල් විකුණන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් මේ වෝල් හිමියන්ට සිද්ධ වෙනවා 50ට වී මිලදී ගන්න. ඒ නිසා ගොවියාගේ නිෂ්පාදිත වියදම වෙන්නේ රුපියල් 28යි. එහෙම නැත්නම් 30යි. ඒ නිසා අපි රුපියල් 50යි 52යි කියන්නේ ඉතාම හොඳ මිලක් අපි ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කීරි සම්බා ඊට පස්සේ වැඩිපුර විකුණන්න බෑ. නාඩු වැඩිපුර විකුණන්න බෑ. ඒ වගේම සම්බා වැඩිපුර විකුණන්න බෑ. ඒ අවශ්‍ය නීති අනපන දැඩි ලෙස අපි ක්‍රියාත්මක කරනවා. දැන් අද බලන්න කීරි සම්බා කිලෝ එකක් රුපියල් 225යි. මම පොළොන්නරුවේ ගියාගේ සතියේ මම මඩකලපුවේ ගියා. කීරි සම්බා මිලදී අරගෙන තියෙන කිලෝ එක රුපියල් 80ට කීරි සම්බා අරගෙන 225ට විකුණනවා කියන්නේ මොන තරම් අපරාධයක්ද කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. අපි දැඩි තීරණයක ඉන්නවා. ඒ නිසා වැඩි මුලට විකුණන සියලු දෙනාට ලක්ෂයක දඩ ගහලා අවශ්‍ය දඩුවම් නීති කටයුතු කරන්න යනවා. මිල පාලනය තදින්ම ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ නිසා ඕනෑවට වැඩිය වැඩි මිලට වී මිලදී ගන්න ගිහිල්ලා අන්තිමට අපිට හාල් වැඩියෙන් විකුණන්න ගත්තොත් ඔවුන්ට ඒක අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න සිද්ධ වෙනවා. COVID-19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජයේ රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අනාවරණය වුණා. ඒ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. රාටිකල මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම පැහැදිලි කර බවයි. ඒ අනුව ඒ මහතා සඳහන් කළේ රජය ඉතා සාර්ථකව කොවිඩ් පළමු හා දෙවන රැල්ල පාලනය කළ බවයි. මෙම අසීරු කාලවකවානුවේ වුවද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඇතුළු සහන ලැබිය යුතු ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය ඔස්සේ ප්‍රතිපාදන වෙන් වූ බවද ඒ මහතා පෙන්වා දුන්නා. මුදල් අමාත්‍යාංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේදී COVID-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ කාලය තුල එන්නත්කරණය හා අනිකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බවද එහි සඳහන්. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර මහතා මෙහිදී අදහස් පළ කරමින් සඳහන් කළේ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විට සිව් වතාවක් ප්‍රදානය කර ඇති බවයි. නිෂ්පාදන ගම්මාන 500ක් ඇති කිරීමටද ඉදිරියේදී පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ. එමෙන්ම 2020-24 කාලය තුල කොටස් වෙළඳපොළ තුල අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ස්ථාන රැසකට විසිරී තිබෙන ආයතන ජනතාවගේ පහසුව වෙනුවෙන් එකම ගොඩනැගිල්ලකට ගෙන ඒම ගැන සොයා බලන්නයි අග්‍රාමාත්‍යවරයා එහිදී මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. රාටිකල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් මේ ඔක්කොම හුඟක් තැන් ආයතන තියෙන්නේ කුලියට ගොඩනැගිලි අරගෙන. ඇයි අපි වජේ ගොඩනැගිල්ලක් හදලා මේ ආයතන වලට දෙන්නේ නැහැ? එන්ට්‍රන්ස් වෙනම තියන්න. දැන් බිල්ඩින් එක හදනකොට ඒ තැන් එක එක ආයතන වලට එන්ට්‍රන්ස් එක වෙනම තියන්න. එහෙම හදන්න හැකිනේ ප්ලෑන් කරලා. බලලා ප්ලාස්ටික් එක ගන්න ප්ලෑන් කරලා. අනිත් ආයතන කීපයකට දෙන්න පුළුවන්. අධිකරණයෙන් වරදකරුවන් වුවන්ට ජනාධිපති සමාව ලබාදීම සහ එහි නීතිමය පසුබිම පිළිබඳව අද ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේව මහතා. ජනාධිපති සමාව වෙන්න පුළුවන්. ඒක සමහර රටවල අගමැතිවර ඔයාගේ සමාව වෙන්න පුළුවන්. තවත් සමහර රටවල කැනඩා වගේ ගත්තාම ඒක ගවර්නර් ජෙනරල් නැත්නම් ආණ්ඩුකාරවරු. එතකොට ඒ කියන සමාව අධිකරණය මගින් වරදකරු කෙනෙකුට ලැබෙන සමාව. හැබැයි ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය 2.2 කියනවා වරදකරු වෙන්න කලින් පවා සැකකරුවෙකු අවස්ථාවකදී පවා සමාව දෙන්න පුළුවන් කියන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලේ ගත්තත් මරණ දඬුවම කියන එක අද ක්‍රියාත්මක කරන්නේ සම්පූර්ණයෙන්ම. එතකොට ඒ අයට එක්ක ජීවිතාන්තය දක්වා සිර දඬුවම වයසක ඉන්නවා නම් ඒ අයව නිදහස් කරලා අරින්න, යම්කිසි කාලයක් දඬුවම් මිද්ද නම් ඒ අයව නිදහස් කරන්න කියන තැන තමයි ලෝකේ සෑම රටක්ම ඉන්නේ. 978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළු සුදු අකුරෙන් ගත්තොත් ඊටම පැහැදිලි. 34.1 ඊටම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර හෝ වරදකරුවෙකුට සමාව දෙන්න පුළුවන්. එතකොට මේ සමාව දීම සම්පූර්ණ සමාව දීමක් වෙන්න පුළුවන්, නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් වෙන්න පුළුවන්. එතකොට මේ සමාවේ වර්ග තියෙනවා. ඒ වගේම මේකේ කියනවා එසේ වුවද යම් වරදකරුවෙකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් මේ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය. ඒ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණ විට ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන එහෙම ක්‍රියාත්මක කළා අධිකරණ අමාත්‍යවරයා වෙත යවන්න ඕන. ඒතර අධිකරණ අමාත්‍යවරයා විසින් එහෙම ඒක බලලා ඒ නිර්දේශ ජනාධිපතිවරයාට යැවීම පිළිබඳව මේ අලුතෙන් එකතු වුණු තත්ත්වයක් තියෙනවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊටාම පැහැදිලි ජනාධිපති සමාව කියන එක ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබිලා තියෙන බලතලයක්. එතකොට මෙහිදී මේ ඉදිරිපත් කරන නීතිපතිවරයාගේ වාර්තාව හෝ අධිකරණ අමාත්‍යවරයාගේ වාර්තාව සමාජගත කිරීමක් සිද්ධ කළ යුතුද නැත්නම් ඒක සිද්ධ කරන්නේ නැතුව ජනාධිපතිවරයාට සමාව දීම සිදු කරන්න පුළුවන්? ඇත්තටම ඒ වාර්තාව වෙනත් රටවල මීට කලින් තිබ්බ ජනාධිපති සමාව හෝ අගමැති සමාවලදී ප්‍රසිද්ධ කළා නැහැ. අපි දන්නවා තොරතුරු දැනගැනීමේ පනත තියෙනවා. ඉතින් තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ සම්බන්ධව මේක ප්‍රසිද්ධ කරන්නය කියලා ඉල්ලීමේදී එතන පෞද්ගලිකත්ව කරුණක් එනවා. එතනදිත් ඒක බලපානවා. ඒ නිසා කිසිම රටක සමාජයට හරි එහෙම නැත්නම් පුවත්පත් වලට හරි මා දන්නා පරිදි ලබා දීලා නැහැ. ලබා දුන්න රටවලුත් ඇති. මම එහෙම නැහැ කියන්නේ. නමුත් ලංකා ඉතිහාසය තුල අඩුම ගානේ හැන්සාට් එකේවත් අපි දැකලා නැහැ මේක වාද විවාද වෙලා මේ වාර්තාව පබ්ලිෂ් කරන්න කියන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඔහු විසින් මීටර 100 ධාවන ඉසව්ව නියෝජනය කරමින් එහිදී තරඟ වැදීමට නියමිතයි. එමෙන්ම කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් මීටර 100 ධාවන ඉසව්වට අදාළව ඉතාලියේ පැවති තරඟාවලියකදී තප්පර 10.16ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්. මේ අතර බාධක දිවීමේ තරඟ ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමට මෙරට ක්‍රීඩිකා නිලානි රත්නායක විසින් සුදුසුකම් ලබා තිබෙනවා. ඇය එහිදී මීටර 3000 බාධක දිවීමේ ඉසව්වෙන් තරඟ වැදීමට නියමිතයි.
මසක පමණ කාලයක් පුරා උදරයේ තුවාලයකින් පීඩා විඳමින් සිටි ඇතින්නියක් අද මත්තල ගුවන්තොටුපළ අසල ජයන්ති වැව ඉස්මත්තේ ඇද වැටී සිටින බවට වනජීවි නිලධාරීන් වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව උඩවලව ඇත්තතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක කසුන් මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් එම ඇතින්නියට කඩිනමින් ප්‍රතිකාර ලබා දී යලිත් එම ඇතින්න රක්ෂිතය කරා යොමු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම ඇතින්න මෑතකදී පැටවෙකු ප්‍රසූත කර ඇති නමුත් එම පැටවා මියගොස් ඇති බව සහ ප්‍රසූතියේදී ඇති වූ සංකූලතා හේතුවෙන් මෙලෙස ඇතින්නියගේ උදරයේ තුවාල හටගෙන තිබූ බවයි එහි සිටි වනජීවි නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම එම ඇතින්නියගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී වරින් වර ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බව එම වනජීවි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඊයේ දිනේ තම ගෙවත්තේ කපා තිබූ කුඩා වලකට වැටීමෙන් අවුරුදු 2.5ක් වයසැති පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මස්කෙලිය පොලිසිය සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිච්චි ජයදුන්දරම් සුලක්ෂණ නැමැති කුඩා දරුවෙක්. එහිදී එම දරුවාගේ පියා විසින් පොලිසිය වෙත සඳහන් කර ඇත්තේ ඊයේ පසුරු 5:30ට පමණ නිවසේ සිටි තම දරුවා එහි නොසිටි බවත් පසුව දරුවා සොයන අවස්ථාවේ තම නිවසට ඉදිරියෙන් වූ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කපා ඇති කුඩා වලක දරුවා වැටී සිටි බවයි. පසුව දරුවාව ඉන් ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී දරුවා මියගිය බවද ඔහු විසින් සඳහන් කර තිබුණා. මේ වන විට මියගිය දරුවාගේ සිරුර මස්කෙලිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සභාදහමේ සමහර දේවල් අදාහගත නොහැකි තරම් පුදුමාකාරයි. එවන් පුදුමයන් අතර පරම්පරාවටම ගෙවල් හදන සත්වයෙකුගේ අපූරු කතාවක් තමයි මේ කියන්නේ. සොබාදහම තරම් අපූරු නිමැවුම් මවන කෙනෙක් තවත් ඉන්නවද? බලන්න මේ අමුතු ගස්දිහා බැලූ බැල්මට මේ ගස් වලට රෝගයක් වැළඳිලා වගේ නේද? ඒත් විශ්වාස කරන්න මේ කුරුළු කූඩුවක්. කුරුළු පරම්පරාවක්ම ජීවත් වෙන කුරුළු කූඩුවක්. මේ විශාල කුරුළු කැදැල්ල හදන්නේ මෙන්න මේ පුංචි කුරුළු විශේෂය. මොවුන් වීව එහෙම නැත්තම් අපි සරලව හඳුන්වන ගේ කුරුල්ලන් විශේෂයක්. බොහෝ අප්‍රිකානු රටවල කාන්තාර භූමිවල තියෙන හුදකලා ගස්වල මේ වීව කුරුළු කූඩු දකින්න පුළුවන්. ගස්වල විතරක් නෙවෙයි දුරකථන රැහැන් කණුවලත් මේ වීව කූඩු දකින්න පුළුවන්. ඒත් ඇයි මෙච්චර පුංචි කුරුල්ලෙක් මේ තරම් විශාල කූඩුවක් හදන්නේ? ඒ කතාව මෙන්න මෙහෙමයි. මේ වීව කුරුළු විශේෂය අතිශයෙන්ම සමාජශීලී. ඒ කියන්නේ තනි තනිව ඉන්නවට වඩා පිරිසක් වශයෙන් සාමූහිකව තමයි මේ කුරුල්ලන් වාසය කරන්නේ. අනෙක් කාරණය තමයි මේ කුරුල්ලන් කිසිම විටක තම පවුල අතහැර වෙනත් තැනක කූඩු හදන්නේ නැති එක. වැඩිහිටි කුරුල්ලන් ඔවුන්ගේ දරුවන් සහ පැටවුන් සියල්ලෝම එකම නිවහනක තමයි ජීවත් වෙන්නේ. අවසානයේ පැටවුන් ලොකු වුණත් ඔවුන් කුටි තනාගන්නේ එම නිවහන තුලමයි. පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට එකම පවුලේ පරම්පරා කිහිපයක්ම මේ එක් කැදැල්ලක ජීවත් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ තරම් විශාල කූඩුවක් නිර්මාණය වෙන්නේ. ඒ වගේම තවත් දෙයක්. තෘණශාකවල වියලි පත්‍ර වගේම ගස්වල අතු කැබලි, කෝටු කැබලි භාවිතයෙන් තන්නන මේ වීව කූඩු ඉතා ආරක්ෂිත තැනක්. ඒ කියන්නේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න හරි අපූරු ක්‍රමවේද මේ අපූරු නිමැවුමේ තියෙනවා. එකක් තමයි බොහෝ වීව කුරුල්ලන් මේ කැදලි තනන්නේ කටු සහිත ශුෂ්ක ශාක මත. ඒකෙන් මේ කැදැල්ලට සවි ශක්තිය වගේම බොහෝ ශීරපායි විලෝපිකයන්ගෙන් ආරක්ෂාවක් ලැබෙනවා. අනිත් කාරණේ තමයි මේ කූඩුවල ඉහළ කොටස සංවෘතයි. ඒක හරියට වහලයක් වගේ. ඒකෙන් නුකුස්සන් වැනි විලෝපික පක්ෂීන්ගෙන් මේ කුරුළු කූඩු ආරක්ෂා වෙනවා. ඒවගේම සර්පයින් වැනි උරගයින්ගෙන් ආරක්ෂා වෙන්නත් අපූරු උපක්‍රම මේ කැදැල්ලේ තියෙනවා. ඉන්න එකක් තමයි මේ කැදලිවලට ඇතුල් වෙන්න තියෙන විවර ඉතා සිහින් වගේම එම විවර තුලත් තව විවර රාශියක් තියෙනවා. ඒක මේ කූඩුවලට ඇතුළු වෙන සර්පයින් අතරමං කරන්න මේ පුංචි වීව කුරුල්ලන් යෙදූ අපූරු උපක්‍රමයක්. මේ කතාවෙන් කොයිතරම් දේවල් අපිට කියලා දෙනවද? පවුලක තියෙන සමගිය ආරක්ෂාව ඒ විතරක් නෙවෙයි. පුංචි වුණත් එකමුතුකමින් කොයිතරම් විසල් දේ කරන්න පුළුවන්ද? තේරුම් ගන්න. සොබාදහමේ හැම දෙයක්ම මිනිසාට හොඳ පාඩමක්. අවධානය විදෙස් පුවත් වෙත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා හට මාස 15ක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා හට එරට ඉහළම අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා. එරට ව්‍යවස්ථාධිකරණය විසින් ඔහුට එරෙහිව මාස 15ක සිර දඬුවමක් නියම කර ඇත්තේ ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදු වූ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වන ලෙස එම අධිකරණය දුන් නියෝගය නොසලකා හැරීම හේතුවෙන්. එම නියෝගය නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකමින් අදාළ දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජෙකොබ් සූමා 2018 වසරේ එරට ජනාධිපති ලෙස කටයුතු කළ අතර එහිදී ඔහුට නිරන්තරයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර ගුවනේ යා හැකි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ස්ලෝවැකියාවේදී සාර්ථකව එහි පළමු ගමන නිම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම රථය නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් අතර විනාඩි 35ක කාලයකින් ගුවනින් ගමන් කර ඇති බවයි. එම හයිබ්‍රිඩ් රථය එයා කාලෙසයි හඳුන්වා ඇත්තේ. එහි එන්ජිම BMW වර්ගයේ වන අතර භාවිත කරන ඉන්ධනය පෙට්‍රල් වනවා. එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් සඳහන් කළේ එම ගුවන් මෝටර් රථයට කිලෝමීටර් 1000ක් පමණ දුරක් මීටර් 2500ක් පමණ ඉහළින් එකවර ගමන් කළ හැකි බවයි. එමෙන්ම මෝටර් රථයේ ගුවන් යානයක් ලෙස පරිවර්තනය වීම සඳහා විනාඩි 2යි තත්පර 15ක ගතවන බවද ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කළා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූලි 1 වැනිදා ශ්‍රී ලංකා මහජන බැංකුව එවක සිටි වාණිජ හා වෙළඳ අමාත්‍ය ටීබී ඉලංගරත්න මහතා විසින් ආරම්භ කර ඇත්තේ 1961 වසරේ ජූලි මස 1 වන දිනයි. ආසියා පැසිෆික් කලාපීය සමාජික රටවල ආර්ථික සහ සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ සංකල්පය කැටිකොටගත් අන්තර් ආණ්ඩුමය සංයුතියක් සහිත කලාපීය සංවිධානයක් වන කොළඹ ක්‍රමය පිහිටුවා ඇත්තේ 1951 වසරේ ජූලි මස 1 වැනි දිනයි. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සමාජිකයෙක් වන ඩයනා වේල්ස් කුමරිය එක්සත් රාජධානියේ සැන්ඩ්‍රහැම් හිදී උපත ලබා ඇත්තේ 1961 වසරේ ජූලි මස 1 වැනි දිනයි. ඇය දෙවන එලිසබෙත් රැජනගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරුගේ පළමු බිරිඳ වන අතර විලියම් කුමරුගේ සහ හැරි කුමරුගේ මවද වනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.